ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝති. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ඉදිරිපත් කළ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ තවත් අපූර්ව ධර්ම සාගරයක් අන්තර්ගත වෙන ගාථා රත්නයක්. මේ ගාථා රත්නය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ අනාථපිණ්ඩික සිටුතුමාට. අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව මේ බෞද්ධ සත්පුරුෂයන්ට අමුතුවෙන් කරුණු කාරණා සඳහන් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. අපේ ශාසනයේ ගිහි අග්‍ර උපස්ථායකයන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවස හැම දවසකම දහස් ගාණක් භික්ෂූන් වහන්සේලාට දම් පිළිගන්වන නිවසක්. ඒ වගේම තමයි මේ සවැත් නුවරම ජීවත් වෙන විශාකා මහ උපාසිකාව. ඒ ගෙදරත් ඒ වගේම තැන. සවැත් නුවර මිනිස්සු හරීම කැමති තම තමන්ගේ ගෙවල් වල පින්කම් කරනකොට අනාථපිණ්ඩික සිටුතුමත් විශාකා මහ උපාසිකාවත් ඒ ගෙවල් වල පින්කම් වලට සහභාගී වෙනවට. මේ දෙදෙනා පින්කම් වලට සහභාගී වෙනවා නම් ඒ පින්කම ඊටාම සාර්ථකයි උතුම් කියලා මිනිස්සු සලකන්න පුරුදු වෙලා තිබුණා. ඒ නිසා බොහෝ වෙලාවට සිටුතුමාටත් විශාකා මහ උපාසිකාවටත් තමන්ගේ ගෙවල් වල කෙරෙන පින්කම් වලට සම්බන්ධ වෙන්න ලැබිච්ච අවස්ථාව හුඟ අඩුයි. නමුත් අන්‍ය ගෙවල් වල දම් පිළිගන්වනකොට සිටුතුමා මේ මහ උපාසිකාව ඒ දානශාලාවේ ඉන්නවා දකින්නකොට මිනිස්සු සතුටු වෙනවා වගේම භික්ෂූන් වහන්සේලාත් කැමතියි. මොකද මනාව ඒ සංඝ උපස්ථාන කරන්න හොඳට අවබෝධයක් තිබුණා. ඒ අවබෝධයෙන් මේ උපස්ථාන කටයුතු කරන නිසා භික්ෂූන් වහන්සේලා හොඳට දානි වැළඳුවා. මොකද උන්වහන්සේලාට ඒකට අපහසුතාවයක් නැහැ. ඕනෑවට වඩා බෙදන්නෙත් නැහැ. ව්‍යංජන ಜಾති ගෙනහිල්ලා පාත්‍රා පුරවන්නෙත් නැහැ. බලඳන්න පුළුවන් ප්‍රමාණයේ බල අවශ්‍යතාවය හඳුනගෙන බොහෝම විමසිලිමත්ව තමයි දානශාලාවේ ඉන්නේ. යම් ස්වාමින් වහන්සේ නමක් දායකගේ මූණ දිහා බැලුවා නම් වළඳමින් ඉන්න තව ස්වාමින් වහන්සේ දෙමක් දිහා බැලුවා නම් ඒ අය තේරුම් ගන්නවා උන්වහන්සේට මොනවා හරි යමක් අවශ්‍යයි කියලා. නැවත දායක මහත්තයෙකුට අඬ ගහන්න ඕනේ නැහැ. වහාම එතෙන්ට ගිහිල්ලා ස්වාමීනි කුමක් අවශ්‍යද කියලා විමසන්න දෙපාරක් හිතුවේ නැහැ. ඒ නිසා මේ සංඝ උපස්ථානයේ බොහෝම පිළිවෙලට සිද්ධ කරන නිසා සංඝයා වහන්සේලාට ඒක හරි පහසුයි. නමුත් මේ දෙදෙනාම කල්පනා කළා දැන් එතකොට අපේ ගෙවල් වල සංඝ උපස්ථාන කටයුතු වලට අපිට ඉන්න ලැබෙන අවස්ථාව බොහොම අඩුයි. නමුත් ඒ සඳහා කවුරු හරි සූදානම් කරලා තිබුණොත් හරි වටිනවා. විශාකා මහ උපාසිකාවට හිතෙනවා මගේ මිනිබිරිය ඒකට සූදානම් කරන්න හරි හොඳයි කියලා. ඒ නිසා සංඝ උපස්ථානයේ සංඝයා සමග කටයුතු කරන හැටි මනාව මිනිබිරියට ඉගැන්නුවා. පින්නතර මේ එක කාරණාවක් අරගෙන තවත් බොහෝ ඈතට සාකච්ඡා කරන්න පුළුවන්. මොන තරම් උතුම් කිරියම්ම කෙනෙක්ද? තමන්ගේ මිනිබිරියට ඉගැන්වුවේ තුනුරුවන්ට උපස්ථාන කරන හැටි. ඒ කියන්නේ සංසාරයෙන් එතර යන්න පාරම තමයි පෙන්වුවේ. අනාථපිණ්ඩික සිටුතුමාටත් ඒ අවශ්‍යතාවය තිබුණා. සිටුතුමා ඒ නිසා තමන්ගේ ලොකු දුවට ඒ කාරණා ටික හොඳට ඉගැන්වුවා. මහා සුභද්‍රා. ඇය බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කළා.
මහා සුභද්‍රා කාලයක් සංඝ උපස්ථාන බොහෝම උනන්දුවෙන් කරගෙන හිටියා. බණත් ඇහුවා. මහා සුභද්‍රාව පස්සේ කාලෙක සෝවාන් තත්ත්වයට පත් වුණා. ඒ අති උතුම් වූ ආර්ය භාවයේ ලබලත් බොහොම හොඳින් කටයුතු කරමින් හිටපු ඇය නිසි වයසට එනකොට සිටුතුමා විසින් විවාහ කෙරෙව්වා. විවාහ වෙච්ච නිසා ස්වාමියා එක්ක නිවසින් පිට වෙන්න සිදු වුණ නිසා ඒ උපස්ථාන කටයුතු කරන්න ඊට පස්සේ ලැබිච්ච අවස්ථාව හුඟක් අඩුයි. නමුත් සිටුතුමා ඊළඟට විශේෂයෙන් මේ කටයුතු ඉගැන්වුවේ තමන්ගේ බාලදුවට. ඒ සුමන ඉතාමත්ම ශ්‍රද්ධාවන්තයි. බොහෝම කැමැත්තෙන් තමයි මේ කටයුතු කළේ. විශාකා මහ උපාසිකාව මේ ලෝකේ පහළ වෙච්ච කිරියම්මලා අතර ඊටාම උතුම් තැනක හිටපු කිරියම්ම කෙනෙක් වෙනවා වගේ මේ තාත්තත් මේ ලෝකේ හිටපු තාත්තලා අතර ඊටා ශ්‍රේෂ්ඨ තැන හිටපු තාත්තා කෙනෙක්. තමන්ගේ පුතා පවා වැඩියෙන් ධර්මයට යොමු වෙන බවක් නොදකිනකොට උපක්‍රමශීලීව ධර්මයට යොමු කෙරෙව්වා. මාර්ගඵල ලබන කෙනෙක් බවට පත් කෙරෙව්වා ධර්මයට ලැබි නැති වුණත් තාත්තගේ උපායශීලීත්වය නිසා. බොහෝම ශ්‍රද්ධාවෙන් සංඝ උපස්ථාන කරපු සුමන සෝවාන් වෙලා තව කලකදී සකදාගාමී තත්ත්වයට පත් වුණා. හැබැයි සුමනට දීර්ඝායුෂ තිබුණේ නැහැ. හදිසියේ අසනීප වුණා. ඇය මරණාසන්න වුණා. මරණාසන්න කාලේ එක දවසක් පණිවිඩයක් එවල තිබුණ තාත්තට තමන් බලන්න එන්න කියලා. සිටුතුමා ගිහිල්ලා දුවේ සුමන කියලා කතා කරාම මල්ලියේ මෙහාට එන්න කියලා කතා කළා. සිටුතුමාට ඒකෙන් ගොඩාක් දුක හිතුණා. ඒ වෙලාවේ හොදුවේ හිත් කිපීමක්වත් වෙලාද? නෑ මල්ලියේ. මොනවා නිසා හිත් කිපින්නද? මගේ දුව මොනවට හරි බය වෙලාද? නෑ මල්ලියේ. මරණය උපතින් උරුම කරගත්ත දෙයක්. මම ඒකට කොහොමවත් බය නෑ. ඒ වචන ටික ප්‍රකාශ කරලා සුමන ජීවිතයෙන් සමුගත්තා. අනාථපිණ්ඩික සිටුතුමා දුවගේ ආදාහන කටයුතු ටික කළා. ඒ වුණාට සිටුතුමාට ඉවසුම් නොදෙන තරම් බොහොම දුකයි. ඒ මේ මරණය ගැන සිටුතුමා දන්නේ නැති හින්දාද? අකල් මරණ ඕන තරම් වෙන බව සිටුතුමා නොදන්න නිසාද? ඒකට නෙමෙයි සිටුතුමාට දුක. මේ විදිහට හදාපු මගේ දුව අවසාන වෙලාවේ උම්මත්තක තත්වයට පත් වෙලාද ජීවිතෙන් සමුගත්තේ කියලා. එහෙම වුණා නම් මගේ දුව සමහර වෙලාවට ඊළඟ භවයේ කොහෙ තීරණය කරගන්න ඇද්ද? එහෙනම් සිටුතුමාට දුක තියෙන්නේ දුවගේ ඊළඟ ආත්මය දුගතිගාමී වුණාවද්ද කියලා. එතකොට මේ තාත්තට දුක තියෙන්නේ මැරිච් එක ගැන නෙමෙයි දුවට සසර කරදර වුණාද කියලා. එතකොට මේ තාත්තා කොයි තරම් වටිනවද? අපෙත් දරුවෝ අකාලේ ඕන තරම් මැරෙන්න පුළුවන්. හැබැයි අපිට දුක තියෙන්නේ මේ ජීවිතෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා. කොහෙ ගියාද මොනවා වුණාද මොන තත්ත්වයකට පත් වුණාද සසර බොහොම භයානකයි සතර අපායක වැටුණාද එහෙම කල්පනාවක් නම් අපිට නැහැ. නමුත් මේ හුරතල් විදිහට හිටපු අය අපින් සමුගැනීමේ වේදනාව විතරයි අපිට තියෙන්නේ. මේ කාරණාවෙන් අපිට හොඳ පණිවිඩයක් කියනවා. අඬන්න ඕනේ මැරෙන හින්දා නෙමෙයි. මැරිලා කොහෙද යන්නේ කියන කාරණාව හිතලා. හැබැයි මැරිලා යන තැන සුවපත් කරවන්න මේ තාත්තා කටයුතු කරලා තිබුණා. ආන් එවන් මව්පියෝ දරුවන්ට හම්බ වෙන හැබෑම සත්පුරුෂ මව්පියෝ එවන් මව්පියෝ ලබන්නත් සසර වෙනම පින් කරලා තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගාවට ගියහම සිටුතුමාගේ ඇස් වලින් කඳුළු කඩා වැටෙනවා. කාරණාව කියහම බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි සිටුතුමනි ජීවිතයක අනිත්‍ය බව දැනගත්තේ නැද්ද මෙතෙක් කල් කියලා. බුදුරජාණන් වහන්සේටත් මතක් කළා ස්වාමීනි ඒක හින්දා අඬනව නෙමෙයි. මගේ දුව මෙන්න මේ විදිහට මට තුන් පාරක්ම මල්ලියේ කියලා කතා කරලා තමයි මැරුණේ. ඒ නිසායි මට දුක කියලා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා මහසිටුතුමනි ඒකේ කිසිම වරදක් නැහැ. ඇයට හිත් කිපීමක් වෙලා තිබුණේ නැහැ. ඇය මල්ලියේ කියලා ආමන්ත්‍රණය කළේ
හැබැවින්ම ආධ්‍යාත්මික ජීවිතය තුළ ඇය ඔබට වඩා වැඩිමල් නිසා. මහසිරිතුමනි ඔබ සෝවාන් වෙලා. ඒ වුණාට සුමන හිටියේ සකදාගාමි වෙලා. ආන්ගේ මාර්ගඵල පිළිවෙලින් ඇය ඔබට මල්ලිය කියලා ආමන්ත්‍රණය කළේ. එහෙම කියහම නම් සිරිතුමාට ඇතිවෙච්ච සතුට දරා ගන්න බැරි තරම්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මගේ දුව ඊට පස්සේ කොහේ ඉපදුනාද? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඊටාම උසස් දිව්‍ය තලයක පහළ වෙලා ඉන්නවා කියලා. ඕන් ඔය කාරණාව මුල් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ. සිටුතුමාට. මහ සිටුතුමනි ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පුඤ්ඤං මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතු. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා කළ පින් ඇති අය මෙලවත් සතුටු වෙනවා පරලොවත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා. පුඤ්ඤං මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතු. ඒ කරගත්ත කුසල කර්මයන් නිසා සුගතියට ගිහිල්ලා තව බොහෝ සතුටු වෙනවා කියලා දේශනා කළා. වෙනතර මේ කාරණාව ටිකක් අපි සාකච්ඡා කළොත් මෙලව පින් කළාය බොහෝ පින් කළාය මෙලව සතුටු වෙනවා. මේ පින් කරනකොට හැම වෙලාවෙම මේ පුද්ගලයා තමන් කරපු පින්කම් අනුස්මරණය කරනවා. විවේකීව ඉන්න වෙලාවට කරපු පින්කම මුල ඉඳලා අග දක්වාම ආවර්ජනය කරනවා. ඒ තුළින් මහත් වූ සතුටක් ලබනවා. ඒක මේ පින වර්ධනය වෙන්න තව හේතුවක් බවට පත් වෙනවා. කරපු පින්කම් කල්පනා කරනවා. කරන්න තියෙන පින්කම් ගැනත් කල්පනා කරනවා. එහෙම කල්පනා කර කර සැලසුම් කර කර ඊ타ත්ම නිවැරදිව ඒ පින්කම කරන්න හැම වෙලාවෙම හිතනවා. නිරන්තරයෙන් Tamanට උදව් කරන අයත් එක්ක සාකච්ඡා කරනවා. තීරණ තීන්දුව ගන්නවා. ඒ වගේ අඩුපාඩු පස්සේ හිතනකොට ආයෙ දැනෙනවා. ආයෙ පිරිස එකතු කරගන්නවා. ආයෙ සාකච්ඡා කරනවා. පින්කමේදී අඩුපාඩු නැතුව සම්පූර්ණ කරන්න හරියට උත්සාහ දරුවා. හැම පින්කමක්ම සාර්ථක කරගන්න පිරිසත් සමග එකතු වෙලා සාකච්ඡා කරන එක හරි වටිනවා. ඉතින් එහෙම කරනවා බොහොම ශ්‍රද්ධාව තියෙන අය පින්කම නිවැරදිව කිසිම අඩුපාඩුවක් නැතුව සම්පූර්ණ කරගන්න උත්සාහ දරන අය. සිටුතුමත් ඒ විදිහට පින්කම් කර කර බොහොම සතුටු වෙච්ච කෙනෙක්. සිටුතුමාගේ දරුවොත් ඒ වගේ බොහෝ සතුටු වෙච්ච අය. ඊළඟට පින්නතනි සඳහන් කරන්න ඕනේ පින්කම් කරනකොට ලොකු වීරියක් තියෙන්න ඕනේ. ඒ වීරිය නැත්තම් කවදාවත් පින්කම සාර්ථක කරගන්න බැරුව යනවා. අප්‍රමාණ වීරියක් අවශ්‍යයි. මොනවා වුණත් මොන කරදරේ ආවත් කොයි අපහසුතාවයකටපත් වුණත් මම මේ පින්කම අත්හරින්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. ආන් එහෙම වෙච්චාම තමයි පින්කමට යම් බාධාවක් එළඹෙනකොට දෙවියෝ පවා අපට උදව් කරන්න පටන් ගන්නෙ. එහෙම නැතුව අපි මහ පින්කම් කරනවා කියලා දෙවියෝ බලාගෙන ඉන්නවා මිසක් අමුතුවෙන් ඇවිල්ලා උදව් කරන්න එන්නේ නැහැ. ඒ උදව් කරන්නේ නැත්තේ සත්පුරුෂ බව නිසා. උන්වහන්සේලා උදව් කරාම අපට පින් සිද්ධ වෙන්නේ නැහනේ. ඒ හින්දා අපටම පින් කරගන්න ඉඩ අරිනවා. අපි වීරිය දිහා හැබැයි බලාගෙන ඉන්නවා. අපිත් කරදරයි එහෙම නැත්නම් වහිනවා. එහෙම නැත්නම් ආලෝකය නැහැ. එහෙම නැත්නම් සෙනග නැහැ. අපි ටික දිනකට ගිහිල්ලා මේ වැඩේ කරගන්න බෑ. එහෙම හිතලා පින්කම අත්හැරලා දානවා නම් උන්වහන්සේලා අපේ වීරිය නැති නිසා උන්වහන්සේලාත් ඒක හොඳටම අත්හැරලා දානවා. 1000කට කියලා තනියම වුණත් කවුරු නැතත් මම මේක කරනවා කියන වීරියට આવොත් මොනතරම් වැස්සත් මම මේක කරනවාමයි කියන වීරියට આવොත් කොයිතරම් අඳුරක් තිබුණත් පහන් දල්වගෙන හරි මම මගේ පින්කම කරනවා කියන වීරියට આવොත් එදාට මට කවුරුවත් නැත්තම් එදාට මේ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ උදව් කරන්න පටන් ගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේට තිබුණා සුප්පතිට්ඨිත පාද කියන ලක්ෂණය. මනාව මහ පොළොවේ පාතාලයේ පිහිටනවා. අපි එහෙම පිහිටන්නේ නැහනේ. අපේ පාසටහන වැල්ලක තියහම
අපිට පේන්නේ මැදින් කොටසක් මහ පොළොවට හිටලා නැති බව. නමුත් භාග්‍යතුන් වහන්සේගේ එහෙම නැහැ. මනාව පිහිටෙනවා. ආන්ගේ මනාව පිහිටීමේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ මේ පින්කම් කරනකොට මේ තරම්ම වීරියක් තිබුණ නිසා. මොකක්ද මේ වීරිය? කොයි පින්කම නමුත් අත්හැරියේ නෑ. බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන කාලේ අබුද්ධෝත්පාද කාලයක ඉපදිලා හැබැයි පසුයි බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා දවස් 7න් අවදි වෙලා. උන්වහන්සේට අද කවුරු හරි දාන වේලක් පූජා කළොත් උන්වහන්සේ තව බොහෝ කල ලෝක සත්වයාට අනුකම්පාවෙන් වැඩ ඉන්නවා. අද කොහෙන්වත් දාන වේලක් නොලැබුණොත් උන්වහන්සේ අද විශ්වයෙන් සමුගන්නවා. තමන් වහන්සේගේ මංගල්‍ය හොයාගෙන පිරිනිවන් පානවා. නමුත් උන්වහන්සේලා තව දවසක් හරි වැඩ ඉන්න එක ලෝකයට සැපයක්. ඒ නිසා තීරණය කළා පසේ භාග්‍යතුන් වහන්සේට මං අද දාන වේල පූජා කරන්න ඕනේ කියලා. බෝසතාණන් වහන්සේගේ ශ්‍රද්ධාව අපිට හිතා ගන්නවත් බැරි තැනක තියෙන්නේ. ඒ අපරිමිත ශ්‍රද්ධාවෙන් දාන ටික හදාගෙන පසේ බුදුරජාණන් වහන්සේ ඉන්න දිහාවට යනකොට මාරයා මේක නවත්තන්න කල්පනා කළා. දන් දෙන එක. විශාල ගිනි අඟුරු වලවල් මැව්වා පාරේ. ළඟට ගිහිල්ලා බලහම අඟුරු වලවල්. දැන් දානෙ දෙන්න යන්න හැටියක් නැහැ. නමුත් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා කකුල් දැවිලා පිච්චිලා අලු වෙලා ගියත් කමක් නැහැ. දැවෙන කොටස කැඩි කැඩි අඟුරු වලට එකතු වුණත් කමක් නැහැ. මේ අඟුරු මතින් ගිහිල්ලා දානි ටික පූජා කරගත්තාම මට මොනවා වුණත් කමක් නැහැ. එහෙම හිතලා අර අඟුරු වලට බහිනවා. සඳහන් කරනවා ඒ ශ්‍රද්ධාව මේ දිලිසෙන ගිනි අඟුරු බෝසතාණන් වහන්සේගේ පිය සටහන් පිළිගන්නේ ඊටාම සිනිදු මල් පිටි වගේ. නමුත් මේකට බැහැ ගන්න බයනේ තියෙන්නේ. උන්වහන්සේ කල්පනා කළා නෑ මැරිලා පිච්චිලා ගියත් කමක් නෑ. පිච්චිලා මැරිලා ගියත් කමක් නෑ. මම දානි පූජා කරනවා. ආන් එහෙම මහ පුදුම වීරියක් තිබුණා. පින්කම් කරන්න. මේ එවන් ලක්ෂණ පිළිහිටන්න හේතු වෙච්ච එක කරුණු. මේ කාරණාව සඳහන් කරන්නේ අපේ රසවාහිනිය. තවත් කාරණාවක් තියෙනවා අර ලේනෙක් මුහුද ඉහපු කතාව. 7 දවසක්ම මුහුද හිනවා පැටවු ටික බේර ගන්න. දවස් 7කින් සක් දිවිඳි වැවිලා. අහනවා මොකද කරන්නේ? මගේ දරුවෝ ටික මුහුදට වැටිලා. බේර ගන්න. ඒ වෙලාවේ සඳහන් කළා ඔබ මහ මෝඩයි. මේ සාගරයේ ඉහින්න පුළුවන් ද ඔය වලිගෙ තෙම. ඒ වෙලාවේ සඳහන් කළේ ඔබ කවුද? මම සක්‍ර දේවේන්ද්‍ර. ඔබ සක්‍ර දේවේන්ද්‍ර නෙමේ කවුරු වුණත් ඔබ මහ කම්මැලියෙක්. ඔබත් එක්ක කතා කරන එක මට මගේ වැඩේට පරක්කුයි. ඒ හින්දා කරුණා කරලා මෙතනින් යන්න මට මගේ වැඩේ කරගන්න. ඒ තරම්ම වීරියක් තිබුණා. එහෙනම් පින්කම් කරන කාලෙත් ඔය තරම්ම වීරියෙන් කටයුතු කරපු නිසායි මේ උතුම් ලක්ෂණ ලැබුණේ. එහෙමනම් පින්නතුනේ පින්කල තැනැත්තා මෙලව සතුටු වෙනවා. මනාව දන් දීපු අය තමන් දුන්න දාන ගැන කල්පනා කර කර සැකසුවා, පිළියෙල කෙරුවා, පිළිගැන්නුවා, අඩුපාඩු රහිතව ඒ කටයුතු කළා. එහෙම කටයුතු කරලා ඒ කාරණාව ගැන හිත සතුටු වුණා. පින් කරන අය. සිල් රකින්න ගියහමත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු නිත්‍ය සීලය පන්සිල්. ඒ හැමදාම අටසිල් මත ජීවත් වෙන්න බැරි හින්දා. එහෙම පුළුවන් අයත් ලෝකෙ හිටියා. එහෙම වීරිය තියෙන අයට භාග්‍යතුන් වහන්සේ අටසිල් ආරක්ෂා කරන්න උපදෙස් දුන්නා. නමුත් අපිට උපදෙස් දුන්නේ පන්සිල් ආරක්ෂා කරන්න. ඒ හැමදාම අටසිල් රකින්න තරම් වීරියක් නැති හින්දා. ඉතින් පන්සිල් රකින්නත් අපට වීරියක් නැති බව අපි දන්නකොට අටසිල් රකින්න කොහේ වීරිය වඩන්නේද? හැබැයි මේ සිල් ආරක්ෂා කරගන්න අපි ගාවත් වීරිය ඕනේ. අද සමාදන් වුණා නම් පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
දිවි හිමියෙන් කියලානේ අපි ඔක සමාදන් වෙන්නේ. එහෙමනම් මනා වීරියක් තියෙන්න ඕනේ. මගේ ජීවිතේ විනාශ කරන සතෙක් ආවත් ඔහුව විනාශ කරලා බේරෙන්න පුළුවන්කම තිබුණත් ශික්ෂාපදේ නම් උල්ලංඝනය කරන්නේ. ජීවිතේ දෙනවා සිල්පදේ රකින්නවා. එහෙම වීරියක් තියෙන්න ඕනේ. එහෙනම් සිල්පද පහම ගැන කතා කළොත් ඒ වීරිය තියෙන්න ඕනේ. එහෙනම් අපිට සිල් රැක ගන්න බැරි වුණේ ඒ වීරිය අපි ගාව නැති හින්දා. එහෙම සිල් රැක ගන්න බැරි වෙච්ච නිසා අපිට සසර බොහෝම දුක් විඳින ජීවිතවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් කෙලෙස් 1500කින් කාරණා පහක් ඉස්මතු කරලා අපිට දේශනා කළේ පුළුවන් නම් මේ කරුණු පහ සම්පූර්ණ කරගන්න කියලා. ඒක ලොකු රැකවරණයක්. ඒක ලොකු ආරක්ෂාවක් නිසා. යම් කෙනෙක් මේ පන්සිල් මත මනාව පිහිටලා දන් දෙනවනම් ඒ දානය ඊ타මත්ම මහත්ඵලයි. ඒක බොහොම අනර්ගයි. ඒ නිසා සිල් මත පිහිටලා දෙන දානෙම අතිශ්‍රේෂ්ඨයි. ආන් එහෙම දම් පින්කම් කරාම සිල් ගුණ ආරක්ෂා කරාම ඒ අයට කවදාවත් කොතනවත් මරණය පිළිබඳව බයක් තියෙනවද? කිසිම තැනක බයක් නැහැ. මොකද ඊටාම හොඳින් දන්නවා මරණයෙන් පස්සේ මනුෂ්‍ය පතේ ඉක්මවපු අප්‍රමාණ සැප තියෙන දිව්‍ය තලයක උපදින්න පුළුවන් බව. ආන් එහෙම සතුටින් කටයුතු කරලා මැරිලා ගිහිල්ලා සුගතියක උපදිනවා. මෙලව සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා. ඒකේ මරණයෙන් පස්සේ උපදින්නේ දිව්‍ය තලයක. තවත් බොහෝසේ ගුණ ධර්ම දියුණු කරලා ධ්‍යාන අභිඥා ලබන තැනට එනකන් ආවනම් බඹ තලයක උපදිනවා. ඒ තැන්වල තියෙන සැප මනුස්ස ලෝකේ සැප එක උපමා කරන්නවත් බෑ. උදාහරණයක්වත් නැහැ. ඒ තරම්ම සැපයි. සක්‍ර සම්පත්තිය සක්විති රජකමට වඩා කොච්චර උතුම්ද? චාතුම් මහරජකේ උපදින එක සක්විති රජකමට වඩා කොච්චර උතුම්ද? ගෘහපති මහාසාර කුල, බ්‍රාහ්මණ මහාසාර කුල, ශාස්ත්‍රීය මහාසාර කුල ඒ පිළිබඳව අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ මහාසාර කුල පිළිබඳව සඳහන් කරනකොට මේ ගෘහපති මහාසාර කුලයේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා මෙහිම. එතන සඳහන් කරනවා 40 කෝටියක් ධනෙ නිදන් කරලා තියලා තියෙනවා. 40 කෝටියක් නිදන් කරලා තියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දවසක වියදම සඳහා කහවණු දස අමුණක් යොදනවා කියලා. දවසක වියදමට කහවණු අමුණු 10ක් යොදනවා. එතකොට මේ ජීවිතේ මොනවද අඩු ඇත්තේ? අමුණු 10ක් කහවණු වියදම් කරා. කොයි පැත්ත අඩු වෙලාද? ඒ තරම්ම පරිපූර්ණයි ජීවිතේ. අඩුවක් පාඩුවක් කොහෙන්වත් නැහැ. ඊළඟට සඳහන් කරනවා දවසක් ගානේ කහවණු 10 අමුණක් ලැබෙනවා කියලා. කහවණු 10 අමුණක් වියදම් කරනවා හැමදාම 10 අමුණක් ලැබෙනවා. ඒ තමයි ගෘහපති මහාසාර කුලය. ඊළඟට සඳහන් කළා බ්‍රාහ්මණ මහාසාර කුලයේ 80 කෝටියක් ධනෙ තැන්පත් කරලා තියෙනවා. දස අමුණක් වේදම් කරනවා 20 අමුණක් ලැබෙනවා. බ්‍රාහ්මණ මහාසාර කුලයේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ශාස්ත්‍රීය මහාසාර කුලයේ පිළිබඳව 100 කෝටියක් ධනෙ නිදහම් කරලා තියෙනවා. 20 අමුණක් වේදම් කරනවා 40 අමුණක් ලැබෙනවා කියලා. මේ මනුස්ස ලෝකේ විඳින සැප මේ සැපවලට වඩා ඊටාම උසස් සැපයක් තමයි දිව්‍ය තලයක තියෙන්නේ. මේ සැප සියල්ලම ඉක්මවනවා. එහෙමනම් මෙලව පින් කරපු අය මෙලවින් සමුගන එවන් දිව්‍ය තලවල ඉපදිලා තවත් බොහෝ සැප සම්පත් විඳිනවා. මනුස්ස ලෝකේ ඉපදුනොත් මේ වාගේ සැප සම්පත් ලැබෙනවා. සක්විති රජකම ලැබෙනවා. ප්‍රදේශ රාජ සම්පත් ලැබෙනවා. ධන ධාන්‍ය ආදීන් ආඩ්‍යයි. අනුන්ට අතබාන ස්වභාවයක් ඇත්තෙම නැහැ. සසර බොහෝ පින් කරපු අය මනුස්ස ලෝකවල ඉපදිලා ඉන්නවා ඕන තරම්. සමහර කෙනෙක්
වෙහෙසිලා මහන්සි වෙලා ධනය හම්බ කරලා එකතු කරලා ලක්ෂපතියන් වුණා. තව පිරිසක් කෝටිපති වුණා. දවසකට ලක්ෂ ගණන් ගලාගෙන එන කර්මාන්ත ශාලා තියෙනවා. ඒ අයටත් දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා හරියට වෙහෙසිලා මහන්සි වෙලා කර්මාන්ත ආරම්භ කරලා ධනය හොයනවා. අර දරුවන්ට ඉපදිච්ච දවසේ ඉඳලා ඒ ධනස්කන්ධය පරිහරණය කරන්න වාසනාව තියෙනවා. එහෙනම් ධනය උපයපු මව්පියන්ට වඩා සසර මහා කුසල් රැස් කරලා තියෙනවා. ඒ නිසා මෙලව ආපහු සතුටු වෙනවා. ගිය භවයෙන් මැරුණාම මේ භවයේ පරලොවක් වෙනවනේ. ආන්ගේ නිසා පරලොව මන්ලෝ ඉපදිලත් අප්‍රමාණ සැප සම්පත් විඳිනවා. හැබැයි එහෙම සැප වින්දත් සත්පුරුෂයෝ මුණ නොගැහුණා නම් ඒ අය ධන සම්පත් වලින් සැප විඳිනවා මිසක් තිසරණ පන්සිල් කුසල් රැස් කිරීම නම් නැහැ. මිත්‍යා දෘෂ්ටික කුලවල ඉපදිලා කොයි තරම් ධනවත්ව සැප විඳිනවද? නමුත් මරණින් පස්සේ උරුම වෙන්නේ නිරය. පෙර පින් කරපු නිසායි මේ සැප විඳින්නේ. නමුත් මේ ශරීරේ සත්පුරුෂ නැහැ. සම්මා දිට්ඨික නැහැ. සත්පුරුෂයෝ මුණ ගැහිලා නැහැ. සම්මා දිට්ඨික අවවාද අනුශාසනා ලැබිලා නැහැ. නිර්මල පර්යාප්තිය අහන්න ලැබිලා නැහැ. ඒ නිසා දරන්න පුළුවන්කමක් නැහැ. එහෙම අවස්ථාත් අපි මේ ලෝකේ ඕන තරම් දකිනවා. නමුත් පෙර කරපු පින් මේ බොහොම භුක්ති විඳිනවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. මෙන්න මෙහෙම පින් කරගත් අය මෙලවත් බොහෝසේ සතුටු වෙලා පරලොවත් සතුටු වෙනවා. ඊළඟට සඳහන් කළේ එලව මෙලව දෙකම සතුටු වෙන අය සුගතිගාමී වෙලා තවත් සතුටු වෙනවා කියලා. එහෙනම් සුගතිගාමී වෙනවා කියන කාරණාව අපි මුලින්ම සිහිපත් කරන්න තියෙනවා. මේ දිව්‍ය ලෝකවල තියෙන සැප කොච්චරද කියලා. මනුස්ස ලෝකෙට වඩා හුඟක් උතුම් කියලා සඳහන් කරාම සක්විති රජුරවන්ටත් වඩා උතුම් කියලා සිහිපත් කළානේ. සක්විති රාජ සම්පත්තිය කියලා කියන්නේ සතර මහා දිවයිනටත් ඒ වටා තියෙන 2000ක් කොදෙව් දූපත් වලටත් අධිපතිත්වයේ දරන නිසා. සියලුම රාජ්‍යයන් සක්විති රජුරවන්ට යටත්. හැම රජෙක්ම ප්‍රදේශ රජවරු තමන්ගේ රාජ්‍ය යුද්ධයක් නැතුවම සක්විති රජුරවන්ට පූජා කළා. පූජා කළාට පිළිගත්තේ නැහැ. ආපහු ඒ රජවරුන්ටම රාජ්‍ය පැවරුවා. රාජ්‍ය පවරලා නීති පහක් පනවලා යනවා. මේ නීති පහ යටතේ ඔබ ඔබේ රාජ්‍ය පාලනය කරන්න. මොකද්ද නීති පහ? පන්සිල් රකින්න. රජකම ඔබම බාර ගන්න. පන්සිල් මත පිහිටලා කටයුතු කරන්න. එතකොට රජුරවන්ට හැමෝම යටත් නිසා මුළු රටම පන්සිල් සුරකින්න පිරිසක් බවට පත් වෙනවා. ඒ කාලේ මනුස්ස ලෝකෙත් හරියට දිව්‍ය පුරයක් වගේ. බොහොම සිල්වත් ගුණවත් අය. හිතු පැත්තේ පින් සිද්ධ වෙනවා. ඒ හැමෝම වගේ සිල් මත ඉන්නවා. එකෙක් විසින් අනිකාට වතුර වීදුරුවක්ද දෙන්නේ. ඔහුට අප්‍රමාණ කුසල් හම්බ වෙනවා. ඒ හැම කෙනෙක්ම පින්කෙතක් වගේ. ආන් එහෙම කාලෙට ලෝකෙ බොහොම සස්ත්‍රීකයි. ඉතින් මෙතන සිහිපත් කරනවා සමහර සක්විති රජවරු දිව්‍ය ලෝකෙත් ගිහිල්ලා තියෙනවා. මනුස්ස කයෙන්ම දෙව්ලොව ගිහිල්ලා. මහා මන්දාතු රජුරෝ එහෙම චාතුම් මහා රාජකීයට ගියහම කිසිම යුද්ධයක් නැහැ. සතරවරම් දෙවියෝ බොහොම සතුටින් පිළිගන්නවා. මීට වඩා සැප තියෙන තැන් තව තියෙනවද කියලා කියහම තව්තිසාව මීට වඩා සැපයි කියලා කියනවා. මන්දාතු රජුරෝ තව්තිසාවට යනවා. සක්‍ර දේවේන්ද්‍රයෝ යුද්ධයට එළඹෙන්නේ නැහැ. කතා කරගෙන දිව්‍ය ලෝකෙන් භාගයක් බාර දෙනවා. මහරජා ඔබ මේ ප්‍රදේශයේ පාලනය කරන්න භාගයක් පවරනවා. මහා මන්දාතු සක්විති රජුරෝ කොච්චර කාලයක් තව්තිසාව පාලනය කරා කියලා සඳහන් කරනවද? තව්තිසාවේ ආයුෂ අවුරුදු 3,60,00,000ක්. සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් ජීවිතයෙන් සමුගන්නකම් මන්දාතු රජුරෝ එහි රාජ්‍ය කරනවා. එතකොට ඒ කාලේ මිනිස් ලෝකයේ ආයුෂ ඊටාම වැඩි 3,60,00,000 වුණා 36ක් ඉවර වෙනකම්ම රජකම් කරනවා එහි.
ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට වඩා මනුස්ස ලෝකයේ ආයුෂ වැඩි කාලේ. එහෙම සක්විති සම්පත්තිය එහෙමත් තිබිලා තියෙනවා. හැබැයි ඊට වඩා දිව්‍ය සම්පත්තිය උතුම්. දෙවියෝ මිනිස්සුන්ට වඩා අඩුපාඩුකම් පහළ තැනක් තියෙනවා නම් දිව්‍ය ලෝකේ උපසම්පදා වෙන්න බෑ. දිව්‍ය ලෝකේ සාමණේර සිල් නැහැ. මිනිස්සුන්ට දෙවියන්ට වඩා සිල් ගුණ පුරන්න පුළුවන් බව ධර්මයේ සඳහන් කරනවා. ඒ නිසා ඊට වඩා මනුස්ස ලෝකේ බොහොම උතුම් වෙන තැන් තියෙනවා. නමුත් පින්නතේ සඳහන් කළා මිනිස්සුන්ට දාඩිය දානවා. මිනිස්සුන්ට උණ හැදෙනවා. කැස්ස හෙම්බිරිසාව හැදෙනවා. පිළිකා හැදෙනවා. වකුගඩු නරක් වෙනවා. 890ක් රෝග, 990ක් ව්‍යාධි මනුස්ස ලෝකේ තියෙනවා. හැබැයි දෙවියන්ට යටත් පිරිසෙන් දාඩිය දාන ප්‍රමාණයක්වත් දෙවියන්ට නැති නිසා ඊටාම සැපයෙන් අග්‍රයි. ඒ කාරණාවයි මේ ගාථා රත්නේ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. පින් කළ අය මෙලවත් සතුට වෙනවා, පරලොවත් සතුට වෙනවා. බොහෝ පින් කරගත්ත නිසා සුගතියේ ඉපදිලා තව බොහෝ පින් කරගන්නවා. ඒ වගේම බොහොම සතුට වෙනවා. දෙවියන්ටත් බොහෝම පින් කරන්න පුළුවන්. සමහර අය නම් හිතනවනේ දෙවියන්ට පින් කරන්න බෑ කියලා. අපිට වඩා පින් කරන්න පුළුවන් දෙවියන්ට. අර වාගේ සිල් ගුණ ආරක්ෂා කරගන්න අවස්ථාවල් නොලැබුණාට බණක් අහන්න ආවහම දේශනාව ඉවර වෙනකන් හරියටම බණ අහනවා. ඒ නිසා එයින් රැස් වෙන කුසල ස්කන්ධය කොච්චරද? ඒක එහෙම්ම මත්පත් කරගන්නවා. අනික දේශනාව කරන දේශකයන් වහන්සේලාට අල්ප මාත්‍රයක් වරදිනවා නම් හුඟක් දෙවියෝ ඒකත් දන්නවා. ඒ කොහොමද? මොකද වැඩිපුරම දිව්‍ය ලෝකේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු අය. ඒ නිසා සඳහන් කරනවා දෙවියන්ට pāli භාෂාව හොඳට තේරෙනවා කියලා. පාලියෙන් කරන දේශනාවක් අහන්න දෙවියෝ හරි කැමතියි කියලා සඳහන් කරනවා. ඒතකොට අපි කැමති නැද්ද පාලියෙන් කරන දේශනාවක් අහන්න? මෙහෙම දේශනාවක් කරනකොට අහගෙන හිටියට මේ මුළු දේශනාවම pāli භාෂාවෙන් කළා නම් අපිට මොකවත් තේරෙන්නේ නැහැ. ආන්ගේ නොතේරෙන නිසා කම්මැලිකම ඇවිල්ලා අපි හැමෝම නිදිබර ගතියට වැටෙනවා. ඒ තේරෙන්නේ නැහැ නේ මොකවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නම් ධර්මයේ ඉගෙන ගන්නකොට මූලික පියවරවල් ටික පාලියෙන් කරන්නමයි. සුතා, දතා, වචසා පරිචිතා. මේවා පාලියෙන්ම කෙරෙන්න ඕනේ. හතරවෙනි පියවරේදී තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන්. නමුත් අද එහෙම කරන්න තරම් අපිට ලොකු දැනුමක්, ලොකු පාලි දැනුමක් නැති නිසා මෙහෙම හරි දේශනාවක් අහලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන නැවත නැවත බොහෝ කුසල් රැස් කරගන්න කෙනෙක් එළඹෙනවා නම් ඒකත් ලොකු යහපතක්. ඒකට භාග්‍යතුන් වහන්සේගෙන් අවසරයක් තියෙනවා. ආන් ඒ හින්දායි මෙහෙම දේශනාවල් කරන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් මම සඳහන් කළා දෙවියෝ බොහෝම පින් වලට කැමතියි කියලා. අනිත් එක තමයි පිනක වැදගත්කම දෙවියෝ ගොඩාක් දන්නවා. චූටි පිනක් නමුත් අනුමෝදන් වෙන්න එනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ධර්ම දානයාගේ ආනිසංස විමසුවහම බුදුරජාණන් වහන්සේගෙන් බැගෑපත් ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි, භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරන්න. දානෙ ගෙදරක දානෙ වළඳලා ඉවර වෙලා කරන කෙටි අනුශාසනාව නිමා කරලත් දෙවියන්ට පින් දෙන්න අමතක කරන්න එපා කියන්නේ. ඒ පුංචි පිනත් අපිට වටිනවා. දෙවියෝ එහෙම කියන්නේ පිනේ වටිනාකම හුඟක් දන්න නිසා. හැබැයි මනුස්ස ලෝකේ ඉපදිලා බොහෝ පින් කරන්න පුළුවන් අවස්ථාවල් ලැබිලා තිබුණට අපි පින් වල වටිනාකම් එච්චර දන්නේ නැහැ. ඒ හින්දා අපි පින් වලට යෙදෙන ප්‍රමාණය හරි අඩුයි. පින්කමක් ගාවට ගියත් සමහර අය පින්කමට යෙදෙන්නේ නැහැ. පන්සලක ගිහිල්ලා ඇවිද ඉන්නවා. ඉදලක් කොස්සක් අරගෙන අමදිනවා කියන කාරණාවට යෙදෙන්නේ නැහැ. මල්ලාසනයක් පිරිසිදු කරන්නේ නැහැ. හැබැයි මේ අප්‍රමාණ කුසල් වැඩෙන තැන්. මිලිඳු නාගසේන කතාව අපේ අය හැමෝම දන්නවා. මේ තරම් මහා ප්‍රඥාවල් ලැබුවේ බොමලුව ඇමදලා බවනේ ධර්මයේ සඳහන් කරන්නේ. ලොකු හාමුදුරුවෝ මිදුල ඇමදලා
බෝමළුවේ තියෙන කොළ ටික අරන් විසි කරන්න කිව්වා. දෙතුන් වතාවක් කීවට ගණන් ගත්තේ නැහැ. ඊළඟ පාරේ ඉදල් මිටෙන් පාරක් ගැහුවා. අඬ කොඩල් ටිකත් අරගෙන ගඟ ගාවට ගියා. කට ගාවට ගඟ පිරීලා. යන්තම් සූර්යයා පායන වෙලාව මේ කොළ ටික විසි කරලා අඬාම ප්‍රාර්ථනාවක් කළා. මේ ගඟ පිරී පවතිනවා වගේ බෝමළුවේ කොළ ටික විසි කරපු පිනෙන් මට ප්‍රඥාව ලැබෙන්න ඕනේ. මේ ගඟේ රැලි නැගෙනවා වගේ ඒ ප්‍රඥාවෙන් අන්න අයත් එක වාද කරලා වුන් පරද්දන්න මගේ ප්‍රඥාව නැමැති සිතේ වාද නැමැති රැලි උපදින්න ඕනේ. සූර්යයා යන්තම් ලෝකෙට හිරු කිරණ විහිදෙන වෙලාව. මේ සූර්යයා මොනතරම් ප්‍රතාපවත්ද? මගේ තේජස ඒ තරම් ලෝකෙ පුරා පැතිරෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාව කරනවා ලොකු හාමුදුරුවෝ අහගෙන හිටියා. ලොකු හාමුදුරුවෝ කල්පනා කළා කවදා හරි දවසක මේ ප්‍රාර්ථනාව ලෝකෙට ලොකු කරදරයක් වෙයි කියලා. උන්වහන්සේ කල්පනා කළා ඔහු ප්‍රාර්ථනා කළේ රොඩු විසි කරලා. ඔහුට විසි කරන්න රොඩු එකතු කිරුවේ මම. ලොකු වැඩේ කරලා තියෙන උන්වහන්සේනේ. උන්වහන්සේත් ප්‍රාර්ථනාවක් කළා. මොහුගේ ප්‍රඥාව දවසක මේ සංඝ වගේ පිරීලා තියෙනවා නම් මගේ ප්‍රඥාව ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මොහුගේ හිතේ ගඟ රැලි වගේ වාද නැමැති රැලි උපදිනවා නම් සාගරයේ ඇති වෙන මහ රැලි වෙරළට ඇවිල්ලා බිඳින්නාසේ ඔහුගේ හැම වාදයක්ම මගේ ළඟ බිඳෙන්න ඕනේ. ඔහු කොයිතරම් තේජස් වෙන්න ප්‍රාර්ථනා කරනවද ඔහුගේ තේජස මගේ ළඟ කලාමැදිරියක් වගේ වෙන්න ඕනේ. මේ ප්‍රාර්ථනා දෙකයි මේ විදිහට විපාක දීලා තියෙන්නේ. ඇත්තටම මිලිඳු රජුරුවන්ගේ ප්‍රාර්ථනාව භික්ෂූන් වහන්සේලාට පවා කරදරයක් වුණා. කෝටි 100ක රහතන් වහන්සේලා පිරිසක් එක්ක දෙව්ලොවට ගිහිල්ලා නාගසේන දිව්‍ය පුත්‍රයාට ආරාධනා කරලා මනුලොවට වැඩමෙව්වේ වෙන කාටවත් මිලිඳු රජුරුවත් එක්ක තර්ක කරන්න බැරි වෙච්ච නිසා. එතකොට ඒ වාගේ අවස්ථා උදා කරගන්න කොච්චර පුළුවන්කම තියෙනවද තැනකට ගිහිල්ලා ඉන්නකොට. ධර්මයේ දන්නවනම් අපි හරියට යෙදෙනවා. උතුම් ප්‍රාර්ථනා කරන්න අවස්ථා තියෙනවා. නමුත් අපි ඒ පින කරගන්නේ නැහැ. ඒ වටිනකම දන්නේ නැහැ. ධර්ම දේශනාවක් ගමක ගෙදරක පන්සලක තියෙනකොට කීයෙන් කී දෙනාද බණ අහන්නේ? හැබැයි බණ අහන්න යනවා කියලා ගෙදර ඉඳලා එන ගමනත් තියෙන පියවරක් ගානේ වටිනවා. හැබැයි හැමෝම බණ ගෙදර එනවා. ආවට හැමෝම බණ අහන්නේ නැහැ. පිරිසක් ගෙදර ඉඳලා ඇවිල්ලා බණ කියන තැන වාඩි වෙනවා. වාඩි වෙලා හිටියට ඒගොල්ලන්ට බොහොම කලාතුරකින් බණ පදයක් වැටහෙනවා. තවත් නොයේක් දේවල් කල්පනා කර කර ඉන්නවා. ආයෙ සිහි ඇවිල්ලා ආයෙ බණ පදයක් වැටහෙනවා. එහෙම ඉඳලා හිටලා බණ පදයක් අහනවා. ආවට වඩා පිං සිද්ධ වෙනවා. තව කෙනෙක් ඉඳගෙන අර පුද්ගලයාට වැඩියෙන් බණ ටිකක් අහනවා. ඔහු අරට වඩා පිං කරගන්නවා. සමහර කෙනෙක් එක හිත් දරාගෙනම බණ අහනවා. ඔවුන් අප්‍රමාණ ආනිසංස උදාපත් කරගන්නවා. සද්ධාතිස්ස මහරජුරුව බණ අහපු හැටි කාලකාරාම සූත්‍ර දේශනාව අනුරාධපුරයේ සිද්ධ කරපු වෙලාවේ කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ එතන කියවෙනවා. මහරෑ එළි වෙනකන් හිටි පියවර මත හිටගෙන බණ ඇහුවා කියලා. රජුරවන්ට මොන තරම්නම් කායික ශක්තියක් තියෙන්නේ නැද්ද? එකම පියවර උඩ එළි වෙනකන් හිටගෙන ඉන්න. රජුරවන්ගේ ශ්‍රද්ධාව කොහොම තියෙන්නේ නැද්ද? මුලින් නම සද්ධාතිස්ස නෙමෙයි. මුලින් නම තිස්ස. මේ තරම් ශ්‍රද්ධාවක් තිබුණ නිසා පස්සේ සද්ධාතිස්ස බවට පත් වුණා. ඉතින් එහෙම බොහෝ කුසල් කරගන්න පුළුවන්. නමුත් බණ ගෙදරට ධර්මදේශනාව තියෙන පන්සලට ඇවිල්ලා කී දෙනෙක් පාරට වෙලා ඉන්නවද? කී දෙනෙක් වෙන වෙන දේවල් කතා කර කර ඉන්නවද? කී දෙනාද බණ අහන්නේ? දෙවියෝ එහෙම නැහැ. වටිනකම දැනගෙන ඇවිල්ලා හරියටම බණ අහනවා. ආන් ඒ නිසා කොතෙන්ට එළඹුණත් පින්කමක් ළඟ නම් දෙවියෝ අපිට වඩා හුඟක් පින් රැස් කරගන්නවා. ඒ පිනේ වටිනකම දන්න නිසා. මුදල් ගොඩාක් තියෙන මිනිස්සෙකුට අපි තව මුදල් ප්‍රමාණයක් දුන්නොත් ලක්ෂ ගාණක් ඔහු බොහොම සතුටින් ඒක පිළිගන්නවා වගේම ඒක වියදම් කරන්න ඕනේ හැටි හොඳට දන්නවා. හැබැයි මුදල් පරිහරණය කරලා නැති කෙනෙකුටත් ලක්ෂ ගාණක් දුන්නොත්
එයාට හිතාගන්න බැරුව යනවා මේ මුදල් වලින් මොනවද කරන්න කියලා. හිතේ තියෙන දේවල් ඔක්කොම කරගන්න ගිහිල්ලා එයා හිටියටත් වඩා අන්ත අසරණ තත්ත්වයට වැටෙනවා. නමුත් දෙවියෝ පින්වල වටිනකම දන්න නිසා හොඳට පින් කරගන්නවා. ඒ නිසා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ එක එක විදිහේ උසස් පහත්කම් තියෙනවා. නමුත් මිනිස්සුන්ට වඩා හුඟක් පින් කරන්න දෙවියෝ ලැබෙනවා. ඒ නිසා මෙතන සඳහන් කළා මෙලව ජීවත් වෙන කාලේ බොහෝ කුසල් කරගෙන සුගතියක ගිහිල්ලා තව බොහෝසේ සතුට වෙනවා කියලා. දාඩිය කඳුලක්වත් නැතුව අවුරුදු කෝටි ගණන්. චාතුම් මහරජකේ විතරයි ලක්ෂ 90කට ආයුෂයක් තියෙන්නේ. තාවතින්සේ ඉඳලා ඉහළට කෝටි ගණන් වල ආයුෂමයි තියෙන්නේ. ඉතින් මම සඳහන් කළා ඒ සැප මෙච්චරක් කියලා වර්ණනා කරලා ඉවර කරන්න බෑ කියලා. සක්විති රජකම පුංචි ගල් කැටයක් වගේ. දෙවියන්ගේ දිව්‍ය සම්පත්තිය හිමාල පර්වතයට වඩා ලොකුයි. එහෙනම් මෙලව පින් කරලා ගිහිල්ලා සතුටු වෙන්න තියෙන තැන්. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා අපි භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දක්වලා අනාථපිණ්ඩික සිටුතුමාට කරුණු පැහැදිලි කරාම පිනක මහිම දුව කරගත්ත කුසල් ප්‍රමාණය දැන් ඉපදිලා ඉන්න තැන භුක්ති විඳින ආයු ප්‍රමාණය පහළ වෙලා තියෙන දිව්‍ය විමානවල හැටි පරිවාර දෙවියන්ගේ ස්වභාවය තමන්ගේ සිඟිති දියණියගේ නැත්නම් බාල දියණියගේ සුගති ගමනේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන හිතලා මේ තාත්තා ගොඩාක් සතුටු වුණා. එහෙම සතුටු වෙන තැනට අපිටත් යන්නයි මේ වාගේ අනුශාසනාවල් කරලා තියෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණා. නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. තාම ජීවමානව ධර්ම රත්නේ වැඩ ඉන්නවා. ඒන් ප්‍රයෝජන අරගෙන ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජනයක් අරගෙන දුගතියට පිටුපාලා සුගතියෙහි පිහිටන්ඩ මේ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයනුත් මේ ජීවිතයේ පවතින තුරු තවත් බොහෝ කුසල ධර්මයන් සිද්ධ කරගන්නත් ඔබ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයත් මේ කුසල ශක්තියත් අඩු නැතුව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.